අර ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරෙන් හටගත්ත සංකල්පනේ අර රෝසමලේ අර රිකීල දිගේ ඇවිදින්න. අර නටුව කියන තැනින් ගිහිල්ලා. ඒ පිපෙන රෝසමල කියන තැනට පිපෙන්න තණ්හා වෙන්න ඕනේ. තණ්හා වෙන්න ඕනේ. ඒතර තමයි ආසන්නයට ඇදලා අරගෙන නිර්මාණය කරලා, උපාදාන කළා භව කරලා, ಜಾති වශයෙන් රෝසමල පිපවන්නේ. අන්නේ උපාදාන වෙන හැටි. තණ්හා වෙනවා. ඒතර වේදනා පත්‍ය තණ්හා ඊළඟ සිද්ධාන්තය. වීමක් දනවන්න ඕනේ. තණ්හා වෙන්න. එහෙනම් අර ඕජස කියන එක හැදින්න. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතර එකට සංකල්පණය වීමක් සැකසෙන්න. ධන වෙනවා කියන්නේ ඍණ වෙන්නේ ධන වෙනවා. ධන කියන්නේ එකතු වෙනවා කියන එකයි. යම් කිසි නිර්මාණී වීමක් එක් වෙන්න ඕනේ. ධාතු හතරක එක්වීම නිසා අන්න වේදනාව වුණා. වීමක් ධන වුණා. වේදනාව වුණා. අන්න වේදනාව වුණ එක මොකද කරන්නේ? ඒකෙන් තමයි එක්වීමේ සකස් වෙන්නේ අර ඕජස. ඒතර වේදනාව වෙන්න නම් ස්පර්ශ වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? ස්පර්ශය ලබන මොනවද ස්පර්ශ ලබන්නේ? ඔය මූලට පොර ටික ස්පර්ශ වුණේ නැත්නම් ජලයේ ටික ස්පර්ශ වුණේ නැත්නම් අර කොළේට ඉරව් ස්පර්ශ වුණේ නැත්නම් එතකොට කොහොමද මේක වීම නිර්මාණය වෙන්නේ? අන්න වීමක් ධනවන්න නම් ඒකට අවශ්‍ය ස්පර්ශය ලැබෙන්න ඕනේ. මොනවද ස්පර්ශ වෙන්නේ? පොර, ජලයේ, ඉරු එළිය, වාතයේ. ස්පර්ශ වෙන්න ඕනේ. අන්න පස්සපත්‍ය වේදනා. සලආයතන පත්‍ය පස්සු. ඒවට අවශ්‍යදී ආයස්ථාන ආයතන කියන්නේ එකතු වෙන ස්ථාන. අපි අර ඉස්සෙල්ලත් ආයතන කිව්වේ මේ ඇහැ කන නෙමෙයි. එකතු වෙන ස්ථාන කියවන්නේ. එහෙනම් පොර ජලයේ සමග එතෙන්ට එකතු වෙන්නේ නැහැ මුල ළඟට. එතෙන්ට එකතු කරලා හරි දෙන්න ඕනේ. ආයස්ථාන කරන්න ඕනේ. ආයතන වෙන්නවා. ඉරේලිය එතෙන්ට වදින්න විදිහට වස්කුලාවලි හේවන තියෙනවා යහ කරලා හරි හේවන නැතුව හදලා දෙන්න ඕනේ. ආයස්ථානයක් කරන්න. එකතු කරන ස්ථානයක් කරන්න ඕනේ. අන්න මේ වගේ. බාහිර සලආයතන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනියෝ ධර්ම කියනියෝ හටගන්න එතන ඒවා. ආධ්‍යාත්මික සලආයතන තමයි අසකන දිවනාස ශරීරයේ ඉන්න බලපාන සලආයතන. දැන් මේ බාහිර ලෝකෙ වෙන්නකොට බාහිර සලආයතන. අභ්‍යන්තර ලෝකෙ හදන්නේ අභ්‍යන්තර සලආයතන. අන්න සලආයතන පත්‍ය පස්ස. නාම රූපත්‍ය සලආයතන. අන්න ඔන්නෝතෙන් තමයි අපි ඇවිල්ලා මනෝපුබ්බංගමා ධම්මා කියන දේ කිට්ටු කරලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? මේ රෝසමල කියන එකට අවශ්‍ය කරන්නා වූ රස ධාතුවක්, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු වශයෙන් ලෝකෙ හටගන්න. මේකට අවශ්‍ය කරන්නා වූ නම්මිතාවේ රූපණේ වෙන්න ඕනේ. නැත්නම් නාම රූපේ නිපද වෙන්න ඕනේ. එහෙනම් නම්මිතාවයට ගැලපුණා වූ රූපය හටගත්තාම හතර සුද්ධාස්තක වශයෙන් හටගන්නා මූල නිර්මාණي. කොටසක් ආපෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කොටසක් තේජෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කොටසක් වායු ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කොටසක් පඨවි ධාතු වශයෙන් නම්මිතාවයක් කරන රූපණේ වෙනවා. අන්න නාම රූප හැදුනා. නාම රූප වශයෙන් ගත්තාම නම්මිතාවයයි රූපණේ. නම්මිතාවයයි රූපණේ. අන්න ඒ ටික තමයි ආපෝ ධාතු වශයෙන් තියෙන්නේ සුද්ධාස්තක. තේජෝ ධාතු වශයෙන් ගත්තා තියෙන්නේ සුද්ධාස්තක. බෙදලා බැලුවොත් අන්තිම සුද්ධාස්තක. වායෝ පඨවි කියනට අන්තිම සුද්ධාස්තක. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ත රස උජාගෙන ගති යට. ගති යටින් තමයි හටගන්නේ. ඉතින් ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ත රස උජා කියන්නේ ගති යට. ගති යටින් හට ගන්නවා ආපෝ ධාතු ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත. භූත හතර. එතකොට ආපෝ භූතේ පටන්ගෙන ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත කියලා මේක ගණීභවන වෙනවා. තව අවස්ථාවක්. අන්න ඒකෙන් හටගන්න ඊළඟ අවස්ථාව ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු බවට ගණීභවන වෙනවා. අන්නේ ධාතු හතර එක්වීමෙන් තමයි මේ ලෝකේ සත්පුද්ගල ධාතු පහළ වෙන්නේ. ඒ අවස්ථා ගානකට ඉස්සෙල්ලාම ගතියෙන් එන්නේ. නිසා ඉස්සෙල්ලාම මනසට සම්බන්ධ වෙච්ච මනෝ ලක්ෂණයෙන් තමයි ගති හටගන්නේ. අවිද්‍යාවෙන් ගති හතරකුයි, තෘෂ්ණාවෙන් ගති හතරකුයි තියෙන අවිද්‍යා තෘෂ්ණාත්වල වැදගත් දහම් දෙක. ඔන්නේ ගති හතර ක්‍රියාත්මක වීම නිසා ගති අට ක්‍රියාත්මක වීම තමයි ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා අයින් කරන්න වෙන් කරන්න බැරි සුද්ධාස්තකයේ කියන ඉස්ලාම් පුජ්‍යය හටගන්නේ. ඒ රූප පුජ්‍යයේ මූලික ඉච්ඡාව තමයි මනස. ඒ නිසා තමයි කිව්ව පටිච්චසමුප්පාද හතරක් ගැන කිව්වන්නේ ඕකයි. විඥානපත්‍ය නාමං නාමරූපපත්‍ය චට්ඨායතනං ආදී වශයෙන් ගිහිල්ලා. විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතනං උනේ හතරවෙනි අවස්ථාවේ කියලා කියන්නේ උපාද සිටි අවස්ථාව සම්පූර්ණ වෙනකොට. අනේ චිත්තක්ෂණයේ සම්පූර්ණ වෙච්ච වෙලාවේදී චිත්තද රූපයක් නිපදවලා ඉවරයි. ඔන්න ගතියෙන් සම්පූර්ණ කළා නිපදේව සුද්ධාස්තකේ. එයා කර්මජ චිත්තජ කියන මේ දෙකෙන් ලෝකේ රූප නිපදවන මූලික වශයෙන්. නිපදවපු රූපය මොකද නිපදෙන්නේ? වේදනා භුක්තිය බලාපොරොත්තු වෙයි. වේදනා භුක්තිය බලාපොරොත්තු වෙන්න නම් ආධ්‍යාත්මික සහ බාහිර දෙකක් එකතු වෙන්න ඕනේ. ඒ වින්දිනේ ලබා ගැනීමට ආස්වාද ගෙන දෙන දේකුයි, ඒ ලබා ගැනීමට අවශ්‍ය කරන ආස්වාද ඉන්ද්‍රියකුයි. ආස්වාද ගැලපෙන ඉන්ද්‍රියකුයි. මෙන්න මේ දෙක එකට එකතු වීමේ භුක්තිය බලාපොරොත්තු වීම තමයි අපි තණ්හාව වෙනකුත් වෙන්නේ. තණ්හාව කරලා තින්නේ ඔන්න ඔකට. මේ තණ්හා මුල් කරගෙන අවිද්‍යාව නිසා මේක හොඳයි කියන නිගමනයට බහැලා. සාරයි කියන නිගමනයේ
තණ්හාවෙන් භුක්තියට බැස්සාට පස්සේ ඇති වෙන බලාපොරොත්තුව තමයි ওই නිෂ්පාදනයේ මුල. ඒ නිසායි බලාපොරොත්තු වෙනා මේ බඳු හැර දෙයක්, මේ බඳු සුවඳ දෙයක්, මේ බඳු ලක්ෂණ දෙයක්. මොකද? ඕක අනාදීයේ පටන් ගෙන අපිට ආව සිරිත. නිසා මොකද වෙන්නේ? ওই හිත මතක් කරනකොටම ආදීයක රාගයක මෙතෙන් ඇදලා එනවා. ඇදලා ඉදිරිය හිටන් මතකෙන් නගා දිනවා. මේ බඳු ලස්සනක් අපි ඉස්සරත් විඳලා තියෙනවා. අනේ ඒ જાති ලස්සන දැනුත් ඇත්නම් අන්න බලාපොරොත්තුවක් ඇති වෙන බතුවට. ඉතින් එදා රෝස මල් පිපුණේ අපේ මානසික බලාපොරොත්තුව මුල් කරගෙන හටගත්ත ආරම්භය. ලෝකයක් නිපදෙව්වා. අන්න නාම රූප නිපදවන හැටි. බාහිර නාම රූප නිපදවන අභ්‍යන්තරي. ඒ චිත්තජ රූපේ නිපදවගා චිත්තජ කියන්නේ හිතෙන් නිපදවනකම් පමණයි. උපාදිතී භංග වෙනකොටම චිත්ත අවස්ථාව ඉවරයි. හැබැයි රූපේ ඉවර වුණේ නැහැ. නිෂ්පාදනය කරපු රූපේ තමයි අපේ සුද්ධාස්තකයේ න්‍යෂ්ටික බලයක් කියලා ඔක වට වෙනවා. අනේ හිතෙන් දුන්න බලي. හිතෙන් බල දීලා හිත ඉවරයි. හිත භංග වුණා. හැබැයි භංග වුණාට පස්සේ මොකද බලේ දීපු එක වස්තුව තියෙනවා. ඕකේ ආවුස අන්තක්කල්ප 20ක් යනකම් ඉවරෙන්නේ. අන්තක්කල්ප 40ක් ආවුසයි. මේ මනුස්ස ලෝකේ වත්. නමුත් ඕකේ ධර්මයේ තියෙනවා හොයාගන්න රුයින්. ඕකේ තියෙන උතුද රූපය. දැන් ඊතර පටන් ගෙන අන්තක්කල්ප 40ක් යනකම් උතුද රූපයක් වශයෙන් න්‍යෂ්ටික බලයක් ක්‍රියාත්මක කරන රූපේ වට. ඒ පරමාණු. අන්න ඒක තමයි පරමාණුවේ තියෙන න්‍යෂ්ටික බලය කියන්නේ ඔන්න ඕකද. ඕක තමයි ලෝකේ බල ශක්තියේ මුල. අපේ මනසෙම නිපදවපු දේ අපේ බලාපොරොත්තුෙම නිපදවලා බලාපොරොත්තුවේ විපාක ප්‍රතිඵලී භුක්ති විඳින්න අපි ඉන්නා ලෝකයක කියලා. අපිම නිපදවාගෙන ඒකේ භුක්ති විඳිනවා. ඉතින් ඕකේ ආයුධ හොයන්න බෑ. ස්කන්ධ සංතිති නියමයේ කියලා විද්‍යාත්මක බහින නිගමනයකට කොච්චර බෙදලා බැලුවත් ඒ කැලේ තව ස්කන්ධයක් වශයෙන් තව තැනක පවතිනවා. හැබැයි සුද්ධාස්තකයේ බෙදලා බලන්න විද්‍යාඥයෝ දක්ෂ නැහැ. නමුත් බෙදලා බැලුවත් ඒ සුද්ධාස්තකයේ තියෙන අපේ වැඩ වලට ගන්න ශක්තිය ගැබ් වෙලා. කොච්චර අන්තක්කල්ප 40ක් භ්‍රමණය වෙන ශක්තියක් ඕකේ තියෙනවා. ඒක දීලා තියෙන්නේ මනසේ. ඒ මනසෙන් දුන්න ශක්තිය අභිභව වෙනස් කරන තව බලයක් නේ. එහෙනම් ඒ බලය ගන්න අවිඥාලාභියෙක් වෙන්න ඕන. අවිඥාලාභියට පුළුවන් අරක පාලනය කරලා වෙනස් කරන්න. අන්නතර මොකද මේ ගලක් වශයෙන් තියෙන එක නම් මලක් කරන්න පුළුවන්. මොනවා රත්තරන් කරන්න පුළුවන්. අධිෂ්ඨාන කරනකොට පරිවර්තන වෙනවා. ඒක තියෙන එක ඒ විදිහට. ඒ නිසා සාමාන්‍ය පොදු බුද්ධිලයාගේ අර අවිද්‍යාව තුරුනා කර්ම ශක්තිය ක්‍රියාවලිය හැදිච්ච රටාව. ඒ භුක්ති පාලනය වෙනස් කරලා මේකෙන් පුළුවන් වෙන අවිඥාලාභියට Tamanට ඕන එක පාඩපත් ගන්න එක තියෙන සුද්ධාස්තකේ. හදුව ගමන් ගල හත්තර. ඕනනම් ගල ජලය කරන්න පුළුවන්. අන්න ඒකයි ඒ බලය. ඉතින් ඒක පුදුමයක් නෙමෙයි. හටාවන්න ඕක. ඉතින් මෙන්න මේකේ කියන නාම රූප තමයි අන්න අර නාම රූප වලට හටගත්තේ විඥානයේ මුල් වුණා. විඥාන කිව්වේ හිත කිව්වට හරියන්නේ. හිත කියන්නේ විඥානය කියන අපි සාමාන්‍ය කතාවට විතරයි. හිත විඥාන වෙන්න අවස්ථා 8ක් යන්න ඕනේ. අද මේ අපි විඥානය කියලා කරන්නේ විඥාන ස්කන්ධයකට. විඥාන ස්කන්ධ බවටපත් වෙන 9 වෙනි අවස්ථාව. පබස්සර මිදම් වික්කවේ චිත්තං කියන තැන ඉඳලා පටන් ගන්න චිත්ත. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝමනායතන මනීන්ද්‍රියං විඥාන 8 වෙනි එකට. විඥාන ස්කන්ධෝ 9 වෙනි. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා විඥාන ස්කන්ධපත් බවටපත් වෙන 9 අවස්ථාවකදී තමයි එතෙටපත් වෙන්නේ. පබස්සර මිදම් වික්කවේ චිත්තං ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කියලා පෙන්වන්නේ අන්න එතනයි. ආගන්තුක උපක්ලේශ වලින් උපකිලිටටපත් වෙනවා. අන්න උපකිලිටටපත් වුණාට පස්සේ විඥාන බවටපත් වෙනවා. නැත්නම් තියෙන චිත්ත විතරයි. ඉතින් ඒ නා විඥාන නිරෝධ කළ හැකියි. සංකාර නිරෝධන විඥාන නිරෝධයි. හැබැයි චිත්ත තියෙනවා. එන බුදුරණාහි විඥාන නිරෝධ කළා නමුත් හිත තිබුණා. අන්න එහෙනම් හිතේ විඥාන කියන්නේ නැහැ. ඒකට චිත්ත. පබාසර මිදම් බික්කේ කියන්නේ පබාසර චිත්තයේ බුදුරණාහි තියෙනවා. විඥාන එකක් කරන විඥාන නිරෝධයි. අන්න අපි දැක්කන්නේ මොනවද විඥාන? චිත්ත බවටපත් වුණාම ආරම්මන විඥානන ලක්ෂණය විතරයි දැනගන්න ලක්ෂණේ තියෙන දැනගන්න බලාපොරොත්තුවක් නෑ. තියෙනවා. ඒකට තියෙන කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා පරිච්ඡේදපාදයක් තියෙනවා. නාරි පරිච්ඡේදපාදය. දැන් මේක අහලා නැහැ නේද ඒනවා? කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපා නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හායි කියන්නේ. වේදනාපත්‍ය පසාදු. පසාදපත්‍ය අදිමෝක්ඛෝ. අදිමෝක්ඛපත්‍ය භව භවපත්‍ය ජාති. මෙන්න අරිහත් ජාතිය අන්තිමට. ජාතිපත්‍ය ජරා මරණං ඒව මේතේසං ධම්මාන සමුදය හොතිය නවතිනවා. දුක්ඛකන්දසෙට කියන්නේ. ඒව මේතස කේවලස දුක්ඛකන්ද සමුදය හොති කියලා. ඒ පරිච්ඡේදපාදේ කෙලවර යන්නේ. අන්න. ඒව මේතේසං ධම්මාන සමුදය හොති කියන නවතිනවා. මෙන්න ආර්ය පරිච්ඡේදපාදේ. මෙන්න අපි අනුගමනය කරන්න ඕනේ. දැන් සියලු විඥාන අපි දුරු කරන්න අපිට අවශ්‍ය නැහැ. අවිද්‍යාව පත්‍යයෙන් හටගන්න.
සංඛාර නිරෝධ කරන්නේ අවිද්‍යාවපත්යෙන් හටගන්න සංඛාර විතරයි. මොකද හේතුව අපේ සසර ගමන්ට හේතු වෙන්නේ අවිද්‍යාවපත්යෙන් හටගන්න සංඛාර. අපිට ඕනේ සසර දුක දුරු කරගන්න. ඒතර මෙලෝ මේ උපන් කෙනා මැරෙන දුරු ජීවත් යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ටික ජීවත් වෙන්නත් අපිට මේ ලෝකේ සම්මතිය කතා බහ කරන්න ඕනේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තුල එක අපිට මේ ජීවිතේ පමණයි. යා ස උපදිශේෂ වෙච්ච නිර්වාණය කිව්වේ ඒකයි. අනුපදිශේෂයේදී ඒකත් ඉවරයි. එහෙනම් අරිහතේ ඉනම් කෙලවර කරනකම් පිරිනවම් පාන මොහොතේ නිකන් ජීවත් වෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන විඥානේ දරාගෙන. හැබැයි ඒකේ දැන කුසල මූලයේදී හටගන්නේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට 100%ක්ම දැකලා ඉවරයි. ලෝක සම්මතියෙන් කතා කරනවා. ලෝක සම්මිය හොඳයි කියන්නේ ලෝක සම්මතියට හොඳයි කියනවා. මම කියලා කතා කරනවා. ඔබ කියලා කතා කරනවා. ඉතින් පොත පෑන කියලා කියනවා. ඒවා ඔක්කොම ඒ කියන. ඒ විදිහට හඳුනනවා. හැබැයි අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සංඛාරපත්‍ය විඥානං වලින් නෙමෙයි. කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන කෙනින් දකින්න. ඒකේ වෙනස මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් කෙලසීම හිඳ දැමු විඥාණයට කියන කුසල මූලපත්‍ය සංඛාරයෙන් හටගත විඥානයි. ඒකේ තියෙන වෙනස මොකද්ද? අර විදිහටම අරගෙන ආවත් කෙලිස් කහට නැහැ. අන්න ඒකයි වෙනස. අන්න ඒකයි. ඒ නිසා කියනවා පුඤ්ඤපාව පහිනයි. ඔව් නමුත් තියෙනවා. මොකද දැන් බුදුරජාණන් හොඳයි සංඛාර නැහැ කිව්වොත් අපි අහනවා මෙහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අහනවා එක අවස්ථාවක කවුද ධම්මදින්නා තෙරණාහසේගෙන් විසාක සිටුතුමා අහනවා මේ විඥානයේ පිළිබඳව මෙහෙමයි අහන්නේ ඒක. අපි දැන් ගත මාතෘකාව පොඩ්ඩක් නැවතුණා. මේ සංඛාර පිළිබඳව අහනවා මෙහෙම කතාවක්. නිරෝධ සමාපත්තියට සමවැදුන රහතන් වහන්සේ නම හරියතුන් වහන්සේ නම නැවතත් එයින් නැගී සිටිනකොට ඉස්සෙල්ලා පහළ වෙන්නේ මොන සංඛාරද කියලා. ඒක න විසාක මනෝ සංඛාර. ඊළඟට පහළ වෙන්නේ වචී සංඛාර. ඊට පස්සේ පහළ වෙන්නේ කාය සංඛාර. දැන් සංඛාර සියල්ලම නිරෝධ කළා නම් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ආපහු වෙන සම්බන්ධ මොන සංඛාර වලට? ඒ සංඛාර මොනවද? දැන් සියලු සංඛාර නැති කළා නම් එහෙම අරිහත්ත්වයටපත් වෙන සියලු සංඛාර නැති වුණා නම් නිරෝධයටපත් වෙච්ච අරිහතුන් වහන්සේ නැවත නැගී සිටිනකොට ඒ අනුපීලියෙන් එන සංඛාර තුනක් කිව්වා. ඉතලා මනෝ සංඛාර පහළ වෙනවා, ඊළඟට වචී සංඛාර පහළ වෙනවා, ඊට පස්සේ කාය සංඛාර පහළ වෙනවා කියලා. එහෙනම් අරිහතුන් වහන්සේට මනෝ සංඛාර තියෙන නිසා වචී සංඛාර කාය සංඛාර තියෙන නිසා නේද පහළ වෙනවා කියලා වෙන්නේ. එහෙනම් ඒක අවිද්‍යාවත්‍ය සංඛාරා නෙමෙයි. අන්න ඒ මොන සංඛාරද? අන්න කුසල මූලපත්‍ය සංඛාරා. නැ කුසල මූලපත්‍ය ආනින්ජ අபிසංඛාරා. විග්‍රහ කරලා ගන්න දෙන්නේ උතෙන්ට. කුසල මූලපත්‍යයෙන් පහළ වෙන අරිහතුන් හතර ආනින්ජ අபிසංඛාරේ. ආනින්ජ කියන්නේ නැවතත් ජනිත වීම සඳහා ඉඳුවන්නේ නැති එකට කියන ආනින්ජ. මතු උප්පත්තියට හේතු වෙන්නේ නැති සංඛාර. ආනින්ජ අபிසංඛාර. මේ අධ්‍යයයට විතරයි. ඒක පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර මේ දෙක පින්පා දෙක මතු දෙකට යන ඒවා යන්නේ. පුඤ්ඤපාව පහින. ආනිජාභි සංඛාර පහින නැහැ. අන්න කුසල මූලපත්‍ය සංඛාරකින් ආර්ය මාර්ගයේ වැඩින්නේ උන්නෝකයි. කෝසානි විචය කේවලානි දිබ්බම් මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූලබන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා. දිව්‍ය කෝස, මනුෂ්‍ය කෝස, බ්‍රහ්ම කෝස, සකල විද කර්ම කෝස. ඒ කියන්නේ උපදින තැන් ඔය කුස් කියන්නේ. පිළිබඳ ඒ වායේ ඉපැත්මට හේතු වෙන මූල බන්ධනය වන අවිද්‍යාව තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද්ද කුසල්යයි කියන ලැබේ. ඔන්න අවිද්‍යාව තෘෂ්ණා දෙක පහ කරනවා සතර ගමන්ට හේතුවේ. ඒකයි කුසල කියන්නේ. ආනිජාව සංකාර කියන්නේ නැවත ඉපදීමක් හේතු නොවන සංකාරය. ධර්මයන් දැන් උජා කරන ආනිජාව සංකාර කියන්නේ ඔව් අරූපාවචර ලෝකයේ පස්සින්නා ඔව් ආනිජාවි සංඛාරයෙන් සංඛාර තියෙනවා විඥාන වෙලා අරූප ලෝකෙ උපදින එපා මහ රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේලා දැන් ආනිජාවි සංඛාර අරියතුන් වහන්සේට තියෙනවනේ. ආනිජාවි සංඛාර වලින් අරූප ලෝකෙ උප්පත්තියට හේතු වෙන එක විතරක් නම් කියන්නේ. ඒකෙදි අපිට කියන්න වෙන්නේ නැහැ අරියතුන් වහන්සේ අරූපාවචර සංඛාර ඉවර කළා නෑ. අන්න ඒකයි කියන්නේ. ඉතින් මොකද එතෙන්දී පෙන්වන්නේ අකම්ප්‍ය සංඛාරයක් කියන වචනේ පෙන්වන්නයි ඔක පෙන්වන්නේ. මොකද
අනිත් නියත් එකක් වක් කියලා ගන්නවා. ඉතින් මේ මෙහෙමයි ආනින්ජාපි සංඛාර කියන වචනේ පෙන්වන්නේ නැවත ජනිත කිරීමට හේතු නොවන කියන එකයි. ඒ සංඛාරයේ ස්වභාවය ඒකයි. දැන් ওই ලෝකයේ තිබෙන මෙන්න මෙහෙම දෙයක්. ওই ආනින්ජාපි සංඛාර කියන වචනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ධර්මයයි. එතකොට ලෝක සම්මතයේ භාවිතාවයි දෙකක්. ලෝක සම්මතයේ එදා විමුක්තිය සැලසුණා කියලා හිතාගත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච අයට. ඒගොල්ලෝ නැවතත් මේ ලෝකෙ උපදිනවා කියලා දැක්කේ නැහැ. මොකද ලෞකික ඥානෙට දකින්න බෑ. ඒගොල්ලෝ විමුක්ති ස්ථානයේ හැටියට සැලකුවේ අරූපාවචරයේ. ඒ නිසා තමයි නැවත ඉපදීමක් හට නොගන්න දෙන සංඛාර කියන වචනේ දැම්මේ ඒකට. ඒ බලාපොරොත්තු ඒකේ තියෙනවා. අරූපාවචර සංඛාර වලට ඒ වචනේ ගන්න හේතුව අන්නේ ඒකයි. මොකද අරූපාවචර සංඛාර වලටයි ආනින්ජාපි සංඛාර කියන්නේ කියලා. කියන්නේ හේතුව. නැවත ජනිත වීම බිහි නොකරන සංඛාරී කියන ආනින්ජාපි සංඛාර කියන වචනේ භාවිතා කළේ ඒකට ඒ බුදුරන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිටපුවා දන්නේ නැහැ ඒක උපංගයි නැවත මෙහෙන බව. ඒක කියන්නේ පුඤ්ඤාභි සංඛාරය. ඔය ඇත්ත වශයෙන්ම මේකත් පුඤ්ඤාභි සංඛාරය. එතන තියෙන එක. එතන මෙහෙම දෙයක් තියෙනවා. යම්කිසි පුද්ගලයෙකුගේ ලෝකවල ඉපදීමේදී අතහැරපු යමක් තියෙනවා අපි. නැවත උත්පත්තියට හේතු නොවන සකස් කිරීම කියනවා. අවිද්‍යාව තෘෂ්ණාදිකෙන් තොර වුණා වූ යම්කිසි ආකාරයක ඉහාත්ම සුඛ විහරණයට භාවිතා කරන යමක් තියෙනවා නම් ඒ ඉහාත්ම සුඛ විහරණේ අවිද්‍යාව තෘෂ්ණාදිකෙන් තොරයි. ඒ නිසා ඒක නැවත මතු ජනිත කරන්න හේතු නොවන සංකාරයක් බවට හවත් ආනින්ජාපි සංකාරයක් බවට පත් වෙන්නේ. ඒතකොට ඒ නිසා ඒකයි නියම ආනින්ජාපි සංකාරය. ඒතකොට ලෝක සම්මතයේ ලෞකික යෝගීන් වඩන්නා වූ අරූපාවචරය ලැබෙන සංකාරය පුඤ්ඤාභි සංකාරය. ඔව් ඒක ආනින්ජාපි සංකාරය කියලා ගත්තේ ඒගොල්ලන්ගේ තියෙන නොදැනීමයි. ඒතකොට ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනකොට විග්‍රහය තෝරගන්න බැරි කම නිසායි එතන ඒකලත් අපි ගත්තේ මේ නැවත උපදින්න මේ කියන්නේ ඒ ලෝකයේ උපදින සංකාර කියලා. එහෙම ගන්න ගිය ගමන් ආනින්ජාපි සංකාරය වන ආරියතුන් වහන්සේ සංකාර නිරෝධ කළා නෑ කියලා ගන්න වෙනවා. එහෙමනම් අරූපාවචරයේ උපදින සංකාර වලට නම් ආනින්ජාපි සංකාර කියන්නේ අරියතුන් වහන්සේගේ ආනින්ජාපි සංකාර මොනවද? එහෙනම් ඒවත් අරූපාවචරයේ උපදින්න ඉපේ. ඒකේ තියෙන වෙනස මොකද්ද? අපි ඒක ඇතුළට දැක් ගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ මේ ධර්මයේ තුල සියුම් තැන් හුඟා දුරට අපිට විග්‍රහ කරගන්න වෙලා තියෙනවා. මට සාමාන්‍යයෙන් වෙච්ච එක නම් හොඳයි තියෙනවා. ඒකයි. ඔව්. අත්වතින් හරි අමාරුයි මේ ධර්මය ගැන අපි කොච්චර කිව්වත් මේ විග්‍රහයක් ගන්න දෙයක් නම් මම හිතන්නේ කොහොමද තියෙයි කියලා. විද්වතුන් අටකටාජාර ඔව්. අටවාජාර වාක්‍යලා ඉන්නේ තෝරන වක් වලට තියෙනවා. අන්න ඒකයි කියන්නේ බුදුරණන් වහන්සේගේ දේශනාවෙම තියෙන ධර්මයට ගැලපෙන්නේ නැද්ද? පේන්නේ ඒකයි. ඒකාන්තයෙන් මතුවෙනවා. ඔයිට තව ඉදිරියට හොඳ ලස්සන මතුවෙලා එනවා මේ දැන් විතරක් නෙමෙයි. අංග සම්පූර්ණ මේවා මුලාග අංග සම්පූර්ණ එකින් එක මතු කරලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවිච්චද? කවදාද ලිව්වේ? කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? කෝ සාක්ෂි ඔක්කොමත් එකලා දෙන්න පුළුවන් කාර්යයක් අනාගතේ එනවා. ඔය ඔක්කොම පුරා විද්‍යා සාක්ෂි පිටන් දෙන්න පුළුවන් අවස්ථා එනවා. ආයි මේ අපිට සංගායනාවක් තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ වෙනවා ඉතින් ඉදිරි කාලයකදී සමහර වෙලාවට ඔය අවශ්‍යදී සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් ඔය ඇත්ත වශයෙන් අපිට සම්පූර්ණ අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් අපි දකිනවා ඉදිරි කාලයේදී අයිදා පිටපු සිව්පිලිසිඹියා මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ බිහි වුණාට පස්සේ අපිට ප්‍රශ්න ඉවරයි ඒගොල්ලන් උන්වහන්සේලා ඒ ටික කරයි. අපි දන්නේ නැහැ කොහොමද කියන්නේ. නමුත් එහෙ වෙන්න ඉඩ තියෙන බව හොඳටම පේනවා. ඔය ඇත්ත වශයෙන්ම කරන්න දෙයක් නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න. දැන් අපි කොච්චර අහලා බැලුවත් දැන් මෛත්‍රී භාවනාව ගැන බැලුවොත් අපි තව පොඩ්ඩකින් ඒ ගැන විස්තරයක් කරමු. බොහොම වැදගත් ඒකක්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි. ඔය ආනාපාන සතිය ගැන කියනකොට දැනගන්න තියෙන වැදගත් දෙයක් තමයි මෙන්න මෙහෙම වැදගත් කොටසක් තියෙනවා කාරණා දෙකක් තේරුම් ගන්න. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ 3 මාසයක් 6 මාසයක් ඔය වස් කාලේ 3 මාසයක් ආදී වශයෙන් දානෙ කියන භික්ෂුව හැරෙන්න කිසි කෙනෙක් එන්න එපා මා හම් වෙන්න කියලා. එක්තරා නියෝගයක් පනවලා හිටන් ගිය අවස්ථා තියෙනවා. මෙන්න මෙහෙම හිටපු අවස්ථාවකදී ඒ 3 මාසේ 6 මාසේ ඉක්ම ගියාට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් නමතලා අහනවා කියනවා මහණනි අන්‍ය පරිබ්‍රාජිකයෝ ඔබලාගෙන් ඇහුවොත් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් මේ ඉක්ුත් වස් කාලයේ වාසය කළාද කියලා. ආනාපාන
සතියෙන් වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපානිය මොකද්ද කියලා ඇහුවෝ. ඒකට අරිය විහාරයේ කියාත් බ්‍රහ්ම විහාරයේ කියාත් තථාගත විහාරයේ කියාත් කියනවා කියලා කියන්නේ. මේ වැදගත් දේශනාව. ඒ ආනාපාන සතිය කුමක්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ කියාත් බ්‍රහ්ම විහාරයේ කියාත් තථාගත විහාරයේ කියාත් කියනවා කියලා උත්තර දෙන්න. හැබැයි ලෝක සම්මත එකකුයි ශාසනයෙහි වෙනම තිබුණව පැහැදිලිව පේනවා නේ. ඒක තමයි. නම් බුදුරජාණන් වහන්සේ වැඩු ආනාපාන සතිය කිව්වොත් ඒක මොකද්ද කියලා අහුවාම ඒකට කාරණා තුන. ඒ තුනම ආර්ය විහාරණ ආර්ය කියන්නේ බෞද්ධයි. බෞද්ධමයි. බ්‍රහ්ම විහාරය කියන්නේ බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ වාසයටම කිව්ව නම් තුනක් තමයි අය උන්වහන්සේ ආනාපාන සතිය බහුල කොට වාසය කළා කියලා කියන්නේ. ඒක මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරයේ කියාත් බ්‍රහ්ම විහාරයේ කියාත් තථාගත විහාරයේ කියාත් කියනවා කියලා කියන්නේ. දැන් අපිට ආර්ය විහාරය හෝ බ්‍රහ්ම විහාරය හෝ තථාගත විහාරය හොයාගත්තොත් පිටකේ කොහෙන් හරි ආනාපාන සතිය අහු වෙනව නේද? බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු කියන හිතන් ධර්ණීය මත සූත්‍රයේ කියනකොට රසයට කියනවානේ මේකට බ්‍රහ්ම විහාරය කියනවා කියලා. මේකටයි බ්‍රහ්ම විහාරය කියන්නේ කියලා ධර්ණීය මත සූත්‍රයේදී අන්තිමට කියවෙනවා. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. මෙන්න මේකන බ්‍රහ්ම විහාරය කියනවා. එන ආනාපාන සතිය වාසය කළා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මේ වස්තුම් වාසී බහුල කොට වාසය කළා කියන්නේ ඒක මොකක්ද ඇහුවාම ආර්ය විහාරය කියත් බ්‍රහ්ම විහාරය කියත් තථාගත විහාරය කියත් ඒ ක්‍රමයට කියනවා කියලා කියන්නේ. දැන් බ්‍රහ්ම විහාරයත් අපි හොයාගත්තා. එන කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ බහුල කොට වාසය කරපු ආනාපාන සතිය. දැන් හොඳට පැහැදිලිනේ. දැන් බුදුරජාණන් වහන්සේ කරවල තියෙන ආනාපාන සතිය බ්‍රහ්ම මේතා විහාරං ඉදමාහු කියලා පෙන්නපු කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕනේ. අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ ඒක ආනාපාන සතියක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට හරීම වැදගත් හරියක් තමයි උතන ඔය කොට අපි අරගන්නේ. දැන් ආනාපාන සති භාවනාව ගැන බුදුරන් වහන්සේ දේශනා කරපු දේශනාවේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉද වික්කවේ බික්කු අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති. දැන් මෙහෙමයි පටන් ගන්න. දැන් මේ භික්ෂු කායානුපස්සනාවෙන් වාසය කරනවා කියන්නේ කොහොමද කියලා ඒක පෙන්නකොට දැන් උතනින් පටන් ගත්ත ආනාපාන සති භාවනාව කරන ආකාරයේ මුල පටන් ගත්ත හැටි. අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා. දැන් ওই කාලේදී ලෝක සම්මතයේ තිබිච්ච ප්‍රශ්න වලටත් පිළිතුරු දීගෙන තමයි ඔය විස්තරය දෙන්නේ. දැන් මිනිසුන්ගේ මතයක් තිබුණා අරණ්‍යගත වෙලා රුක් මූලගත වෙලා ශුන්‍යාගාරගත වෙලා මේ භාවනාව කරන්න ඕනේ. ඒ බඳු මතයක් තමයි ලෝකේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරණ්‍යයකට ගියේ හෝ රුක් මූලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ කොහේ ගියා හෝ කරන්න ඕනේ එකයි මේ වෙන්නේ. ඔතෙන් ගියාට හරියන්නේ නැහැ. ඔන්න එකයි වෙන්නේ. නිසීදති පල්ලංකං. යම් පලක් බැඳගෙන වාඩි වෙලා කියලා අපිට අද පෙන්වන්නේ අර්ථය. මේ ආර්ය විනී පල්ලංකේ කියලා කියන්නේ උච්ච අංකේ තමයි උච්ච මානෙ. මානෙන් තමයි වනින්නේ අංක. මම පළවෙනියා, මෙයා දෙවෙනියා. ඔහොම මැන ඉන්නේ ලෝකේ දින මාන්නාකාරවල. ওই මාන්නාකාරකම බිඳුවරම වසුගහම පල්ලංකේට වැස්සේ. පහතම අංකය කියන්නේ අනතිමානී කිව්ව දෙනන්න කර්ණීය මෙත සූත්‍රයේ ආනාපාන සතිය වෙන්නන්න ඕනේ සෝචෝ චස මුදු අනතිමානී අතිමානීට වැස්සාම පල්ලංකේට වැස්සා ඉරමිනිය කොටාගෙන ඉඳීම නෙමෙයි කියන්නේ කොහොම හිටිය හරි අනතිමානීව ඉන්න ඕනේ ඉස්සෙල්ලාම වෙන්න ඕනේ අන්න එදිටපත් වෙන්නේ උජුං කායං කියනකොට කොඳු වැඩ කියලා කෙලින් තියාගෙන කියලායි අපිට උගන්වන්නේ කායජුතුකා චිත්තජුතුකා කියලා මේ ධර්මයේ කායජුතුකාව හේවත් කය ඍජු කරන හැටි පෙන්නලා තියෙනවා ක්‍රියාකලාපයේ අවංක භාවයට පත් කරගත්තාමයි කායජුතුකා හැදෙන්නේ. උජුං කායං කියන්නේ සක්කෝ උජූච සූජූච අන්න උජුං කායං කරන හැටි. ඉරිදි වෙන්න මනසේ ඉරිදි වෙන්න මොනවද? අවංක වෙන්න මනසේ අවංක වෙන්න.
නිහතමානී බවට අනතිමානී බවට පත් වෙලා මනසේ අවංකභාවයට පත් වුණාම උජුං කායම් වෙලා ඉවරයි. පනිදාය පරිමුඛං සතින් උපට්ඨවෙත්වා. පරිමුඛං සතින් මොකක්ද අපි ප්‍රමුඛ කරගන්නේ මොකද්ද? පරිමුඛ කරගන්නවා කියන්නේ අපි ප්‍රමුඛ කරගන්නවා. සතිය ප්‍රමුඛ කරගන්නවා. ප්‍රමුඛ භාවයට පත් කරන්නේ මොකද්ද? සතිය කොහෙද පිහිටවන්නේ? මේ බුද්ධ ශාසනයේ පින්නපු සතිය, සම්මා සතිය. මේ ශාසනයේ බහැර කොහෙවත් නැහැ. මොකද්ද සතිය කියන්නේ? දැන් සතියත් උදෙන් තෝරා ගන්න ඕනේ. ඔය සතිය ප්‍රමුඛ කරලා පිහිටවා ගන්න. සතිය තෝරාගෙන ඉන්න ඕනේ. දැන් සතිය කියන්නේ මොකද්ද කියලා අහපුවාම කියන්නේ සතිය කියන්නේ හොඳ සිහියෙන් කටයුතු කරන්න. ඒතකොට සතිය. සිහි කල්පනාවෙන් යනකොට යනවා කියලා යන්න, එනවා කියලා එන්න. දැන් ඔහොමනේ කියන්නේ. ඉන්නවා කියලා ඉන්න. ඒතකොට කරන වැඩේ හොඳ සිහියෙන් කරන්න කියලා කියන්නේ. හොඳයි සති කියන්නේ චෛතසිකයක් තියෙන සති චෛතසිකය. මේ සතිය කියන එක යෙදෙන්නේ කොහෙද? පින් හිතක පමණයි. කුසල හිතක පමණයි. කුසල හිතක සතිය යෙදෙනවා. අකුසල හිතක සතිය යෙදෙන්නේ නැහැ. මේක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපි ධර්මයේ පෙන්නලා තියෙනවා. හොඳයි අපි හිතමුකෝ සිහියෙන් කරන්න වැඩි සතියෙන් කරනවා කියන්නේ සිහියෙන් කරනවා කියන එක නා. අපි හිතමු මිනිහෙක් ඌරේකට තුවක්කුවක් බඳිනවා. කලේ ගිහිල්ලා. හරියක්කාරිය. හොඳට සිහි කල්පනාවෙන් කරන්න ඕනේ. තමන්ටපත් වෙනවනේ නැත්නම්. තුවක්කුව ගෙනහිල්ලා නියම විදිහට බැඳලා මරු වැල්ල නියම විදිහට ඇදලා බොහොම පරිස්සමෙන් මරු වැල්ල ගැට ගහලා ඒ මිනිහා බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩ තුවක්කුව බඳින එකයි. හොඳ සිහිනුවනේ සිහියෙන් කරන්න ඉපැ. ඒක සිහියෙන් නොකලා නම් එහෙම මේ මිනිහටපත් වෙනවා. එහෙනම් අර හොඳේ සිහියෙන් කරනවා කිව්වොත් එහෙම ඕක සිහියෙන් කර එකක් වෙන්නේ නැහැ. ඒතර සිහියෙන් කරන්න ගියොත් මේ පව් වැඩක් නේද කරන්නේ. එහෙනම් පාප ක්‍රියාවලියකට සතිය යෙදෙනවා. යෙදෙන්න බෑ. එහෙනම් ඒකට සතිය යෙදෙන්න බෑ. සිහියෙන් කරනවා කියලා අද හිතා ඉන්නේ මේ ලෝක සම්මත සිහිය නෙමෙයි ඔය කිව්වේ. ඔන්ට උරුම් ගන්න ඕන එක. ඔය සිහිය අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. නමුත් බුද්ධෝත්පාද කාලයේ මේ බුද්ධ ශාසනයේ පවතින සතිය අනිත් ශාසනයක නැත්නම් ඒ සතිය මොකද්ද? ඔන්නෝක තෝරා ගන්න ඕනේ. සතිය නැගෙනවා සත්‍යයේ නැගෙනවා සතිය. සත්‍යයට අනුකූල වන්නා වූ යමක් වන්නේද? ඒක සතියයි. සත්‍යය මොකද්ද? මේ දුකයි කියලා දකින්න ඕනේ, මේ දුකට හේතුවයි කියලා දකින්න ඕනේ, මේ දුක නිරෝධයයි කියලා දකින්න ඕනේ, මේ දුක නිරෝධ ගාමිනී මාර්ගයයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දකීලා හිටන් ඊට අනුකූලව තමන් කරන ක්‍රියාකලාපී ඊට අනුකූලව කරන්න දක්ෂ වුණොත් අන්න යාට සතියක් තියෙනවා. ඒකයි සතිය කියන්නේ. මෙන්න මේක කුසල හිතකේ දෙන සතිය. සතිය තේරුම් ගන්න ඕනේ ඇවිදියේ. අන්න සතිය මුදුන්පත් කරලා මූඛ්‍ය කර ගන්නවා කියන්නේ නිවන මුල් කරගෙන නිවනට අවශ්‍ය කරන ක්‍රියාකලාපේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. කුමක් කළොත්ද නිවන් දකින්නේ? කොහොම හිතුවොත්ද කොහොම කිව්වොත්ද කොහොම කළොත්ද නිවන් දකින්නේ? නිවන්ට හේතු වෙන මොන විදියේ කිවිලද මොන විදියේ ක්‍රියාවද උන්නේ කතාවක්ද? මෙන්න මේ කියන කාරණා ටික අවංකව නිහතමානීව යම්කිසි පුද්ගලයෙක් තේරුම් අරගෙන ඉන්න ඕනේ. ওই භාවනාව කරන්න ඉස්සෙල්ලා. ඔන්නෝකට කියනවා පරිමුඛං සතින් උපට්ඨවෙත්වා. සෝ සතෝ අසසති. ඔහු විසින් සතියෙන් ඇසුරු කරන්න ඕනේ. සතෝ පස්ස සති. සතියෙන් පහ කර දමන්න ඕනේ. දැන් නිවනට හේතු වෙන ක්‍රියාකලාපයේ තේරුම් අරගෙන. ඒ ක්‍රියාකලාපයේ සතිය තේරුම් ගන්න නිවනට හේතු වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගන්න ඊට ඕනෙක ඇසුරු කරමින්. ඊට විරුද්ධ දේ පහ කරමින් කටයුතු කිරීම ආරම්භ කරන්න ඕනේ. ඔන්න සෝ සතෝ අසසති සතෝ පස්ස සති. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමිති පජානාති. දැන් මේක තේරුම් ගන්න බුදුරන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම එකක්. කිලිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්න උපමාවක් දුන්නා. හරියට ගොමස් කර කුණු රෙද්දා සුද්ධ පවිත්‍ර කරලා හිටන් පිරිසිදු රෙද්දක් හදා ගන්නවා වාගේ. මේ කරන්න පුරුදු වෙන්න. මේ දුන හොඳ උපමාවක්. මෙන්න මේ උපමාවේදී අපි දකින්න ඕනේ මේ උපමාව අපිට සංසන්දනය කරගෙන අපේ හිතට. මේ කිලිටි රෙද්ද අපේ මේ චිත්තාවලිය නා. මේ චිත්තාවලිය තුළ අපි මේ සංසාරයේ පලන් හුරු පුරුදු කරගත්තා. මේ අධ්‍යය හුරු පුරුදු කරගත්තා. නොඑක් ලාමක අකුසල දහම් තියෙනවා. අකුසල ක්‍රියාකලාපයන්ගේ හුරු පුරුදු. මේ සමහර හුරු පුරුදු හරි ගණී බවන. බොහොම තදයි. ලේසියෙන් අරගන්න බෑ. හැබැයි ඒවා අපි අරගන්න ඕනේ. අන්න ඒ නිසා මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අඩුලුහුළු පුංචි අරගන්න නෙමෙයි. දැඩිව බැඳිලා තියෙන මහා දරුණු ලෝභ දේශ කුණු ගොඩවල් අයින් කරගන්න. මට මෙහෙම රාගය හට ගන්නවා, මෙහෙම දේශය හට ගන්නවා.
එහෙනම් මෙහෙම ලෝභය හට ගන්නවා, මෙහෙම ද්වේෂය හට ගන්නවා කියලා. අපිට මේක තේරෙනවා නම් අපි හොඳ මනා නුවණින් ඉඳලා මට කෙබඳු දෙයක් ඇසුරු කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේවා ඇසුරු කරනකොට ලෝභය හට ගන්නවාද? ඒක මට පාඩුවා. එහෙනම් ඉස්සෙල්ලා මම දැඩි ඒවා අයින් කරගන්න ඕනේ. ඒවා ලේසියෙන් අරින්න බෑ. දීර්ඝ ලෙස දහම ඇසුරු කරන්න ඕනේ. ඒවේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය මෙනෙහි කරන්න ඕනේ. අන්න මෙනෙහි කරනකොට දීර්ඝ ලෙස ඇසුරු කරනවා. දීර්ඝ ලෙස ඇසුරු කරලම දීර්ඝ ලෙස ක්‍රමක්‍රමයෙන් පහ කර දමන්න ඕනේ. එහෙනම් දීගං අපස එකපාරයි කරන්න බෑ මේ ලෝභ කුණු කොටවල්, ද්වේෂ කුණු කොටවල්. බොහෝම ඉවසිල්ලෙන් ඉඳගෙන ක්‍රියාවට නැගින්න ඉස්සෙල්ලා නවත්තගෙන අයින් කරගන්න ඕනේ. මෙන්න මේ අයින් කරගන්නකොට එක්තරා පැත්තකින් මේ ලෝක ක්‍රමයක් එකක් තියෙනවා. මොකද්ද මේ ලෝක ක්‍රමී? මූණ හදවත පෙන්නන කැඩපතක් බඳුයි කියලා අපි අහලා තියෙනවා. අපේ හදවතේ යම්කිසි හිතවිල්ලක් නැගෙනකොට ඉස්සෙල්ලාම නැගින්නේ මූණට. එහෙනම් මේ මුඛ පරිමණ්ඩලයේ මුල් කරගෙන තමයි හටගන්නේ. දැන් ළමයෙකුට එකපාරට අපි චොක්ලට් එකක් දෙන්න හදනවා. උදුර ගන්නවා. ළමයා අඬන්නේ ඉස්සෙල්ලා කට ඇද කරලා හිටන් කජුලිල්ල වගේ හදාගෙන මූණ අකුලගෙන ලැහැත් වෙනවා. ඊට පස්සේ අඬනවා. ක්‍රියාවට නගන්නේ පස්සේ. අපිට තරහ යනවා. කාට හරි ගහන්න. ඉස්සෙල්ලා මූණ දෙලා කට ඇදගෙන ගිහිල්ලා හිටන් මූණ රෞද්‍රයලා ගිහිල්ලා තමයි ඊට පස්සේ තරහපු ගමන් ඉස්සෙල්ලාම හඟවනවා. හිතවිල්ල හඟවනවා මූණේ. අපි මූණට හිත තියාගෙන ඉන්නකොට අපේ මූණට අපි හිත තියාගෙන ඉන්නකොට අපේ මූණේ ඉරියව් වෙනස් වෙන හැටි අපිට හොඳට පේනවා ලෝභ දේශ හිතනවා. අන්න ලෝභ හිතක් එනකොටම ක්‍රියාවට කතාවට නගන්නේ ඉස්සෙල්ලා මූණට පිළිඹු වෙනවා දකින්නවා හිතේ පිළිඹු. මෙන්න මේ නිසා බොහොම ලේසි මේ මුඛ පරිමණ්ඩලයේ මුල් කරගෙන හිත පිහිටවා ගත්තාම ওই ටිකට. ඉතින් මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා කියලා අටුවාවල විග්‍රහ වෙනවා ওই දෙක. දැන් මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා කියන වචනේ කියනකොට උතන කාරණා දෙකක් තියෙනවා. එකක් පරමාර්ථාර්ථය. අනික බාහිරින් පෙන්නුම් කරන සම්මත අර්ථය. පරමාර්ථ අර්ථයෙන් පෙන්නන ඒවා බාහිරට නිකුත් වෙන්නේ ආධ්‍යාත්මික මානසිකත්වය ඇතුළින් බාහිර ගොඩ නැගිලා තියෙන නිසා. ඉතින් මේ නාසික අග්‍රේ කියන වචනේ ගත්තහම නාසිකග්ග කියන වචනේ මේ නාසයේ ළඟට සම්බන්ධ වෙලා බාහිර ලෝකයේ විද්‍යාමාන වෙනවා. අභ්‍යන්තරයේ තිබුණා වූ ගති ලක්ෂණ. මෙන්න මේ නිසා න ආසික අග්ග කියන වචනේ තමයි නාසික අග්ග කියන්නේ. ආශ්‍රය නොකිරීම අග්‍ර කරගන්න ඕනේ. න ආසික කියන්නේ ආශ්‍රය කිරීම. න ආසික කියන්නේ ආශ්‍රය නොකිරීම. අපි මේ අසුරු කරමින් යන්නේ ලෝකේ. දැන් අපි යන්නේ මොකද? අසුරු නොකිරීම අග්‍ර කරගෙන. එහෙනම් නාසික අග්ග කරගෙන යන්න ඕනේ. අපි හිත පිහිටවා ගන්න ඕනේ. ආශ්‍රය නොකිරීම අග්‍ර කරගෙන මූඛ්‍ය නිමිත්ත වන නිවනට. මූඛ්‍ය නිමිත්ත මුඛ නිමිත්ත කිය මූඛ්‍ය නිමිත්ත ගැන ප්‍රදාන කරගත නිමිත්ත. මූඛ්‍ය නිමිත්ත බෞද්ධයාගේ මූඛ්‍ය නිමිත්ත නිවන. හැම වෙලෙම නිවනට හිත පිහිටවාගෙන නිවන් මාර්ගයට හිත පිහිටවා ගන්න ඕනේ. එහෙනම් මුඛ නිමිත්ත කියන්නේ මූඛ්‍ය නිමිත්ත හේවත් නිවන. නිවනට හේතු වෙන මාර්ගයේ න ආසික අග්‍ර කරගත්තා කියන්නේ ඇසුරු නොකිරීමේ පැත්ත අග්‍ර කරගන්න. එහෙනම් මුඛ නිමිත්ත හෝ නාසිකග්ගේ හිත පිහිටවා ගන්න කියන්නේ ඕකට. නිවනට හිත පිහිටවා ගන්න නිවන් මාර්ගයට හිත පිහිටවාගෙන නිතරම හොඳ හොයිසියකින් මනසීයකින් ඉන්න. මම මේ කරන කියන හිතන දේවල් නිවනට හේතු වෙනවද? නිවන් මාර්ග වැඩෙනවද? ඒකට හේතු වෙනවද? මෙන්න මේකෙන් ඉඳ කියලා කියවන්න ඔය ටික. මෙන්න මෙහෙම ඉඳලා තමයි ඇසුරට ගන්නේ පහ කරන්නේ. දැන් දීර්ඝ ලෙස ඇසුරු කරන්න වෙනවා දහම. අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න වෙනවා. අර මහා දැඩි ලෝභයෙන් අල්ලාගත්ත ද්වේෂයෙන් ගැටි ගැටි ඉන්න යම් පිටක් අපි ළඟ තියෙනවා අපේ මානසිකත්වයේ තුල. ඒ කුණු කොට ඉස්සලා සුද්ධ කරගන්න ඕනේ. අන්නේ ලොකු කුණු කොට දේශයෙන් සුද්ධ කරන්න බෑ. එහා දීර්ඝ ලෙස මෙහෙම කරගෙන යන්න ඕනේ. ඔහොම ටික කාලයක් කරගෙන යනකොට අර දීර්ඝ කුණු කොට කැපිලා යනවා. ඊට පස්සේ තියෙන කෙටි ඒවා. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජාන්න අනුපූර්ව ශික්ෂාව යන්නේ මේ. අනුපූර්ව යන්න ඕනේ. එකපාර පුංචිව කපන්න බෑ. ලොකුව කපාගෙන ඉවරලා ඊට පස්සේ දිනේව කපා ගන්නලා ඊට පස්සේ වැටෙන්නේ. පොඩි කුණු. පොඩි ලෝභ දේශ කැලි වහු වෙනවා එතකොට. ඒවා කෙටියෙන්ම කපා හරින්න පුළුවන් දැන්. ලොකු හරියයි අමාරු වෙන්නේ. අන්න පහුවෙන්න මේක කොහොම යනකොට කෙටියෙන්ම කපා හරින්න පුළුවන්. එවෙලේ ශනික කෝප කැලි පොඩි රාග කැලි එනකොටම කපා හරින්න ලේසි. අනිත්‍ය දුක නැති නිසාරත්වය මොනවා ගල්ලන්නේ. හරියක් නැහෙනි. අන්න වටහාගෙන 100න් ඉඳලා 50 ඉඳලා ඔය ටික කරගෙන යනවා. දැන් මේක තමයි
පටන් ගැනීම රස්සංව අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානති රස්සංව පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. එතකොට අන්න අපි දැන් සබ්බ කාය මේ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. මේ සබ්බ කාය තෝරා ගන්න ඕනේ. චක්කු කාය, සෝත කාය, ගාන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය. රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය කියන මෙන්න මේවා ඔක්කොම සබ්බ කාය. මේ සියලු හුස්ම සමූහය නෙමෙයි මේ කියන්නේ. ඔන්න සබ්බ කාය. මේවා තමයි මේ අසුරු කරන්නේ. ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න සබ්බ කාය. පටිසංවේදී. ඊවේ බැඳිනවා. පටි කියන්නේ බැඳෙනවට. සංයෝජනේ බැඳිලා ඉන්නවා. සංවේදනයේ විදිනවා අපි. අන්න ඒක දකින්න ඕනේ අපි. දැකලා මේ සංවේදී භාවයේ ඒවත් මේවට බැඳිලා හිට අපි වින්දනය කරන බවක් තියෙනවනම් මෙන්න මේක මනසී දැනගන්න ඕනේ අසුරු කරනකොට. මෙන්න මේක මම අසුරු ගන්න මේවා කපා හරින්නයි. යාමගේ ඇස කන දිව නාසය ශරීරය මන කියන ඒවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවත් කෙරෙහි මගේ චන්දරාගය බැඳිනවද රැඳෙනවද? අන්න ඒවා බලා ඉඳලා පටිසංවේදීත්වය දැකලා මම මෙන්න මේක නැති කරගන්නයි මේ ධම්ම ආස්වාසය කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ ඒකට කියලා දැනගන්න ඕනේ. ඒ දැනගෙන හික්මෙන්න ඕනේ. දැනගෙනලා ඒවා පහ කිරීමටයි මම මේ කටයුතු කරන්න කියලා හික්මෙන්න ඕනේ. සබ්බකාය පටිසංවේදී පස්සති සාමිති හික්කති. පස්සම් බයං කාය සංකාරා. මේ පස්සම්බය කරනවා කියන්නේ මේ පහ කර දමනවා. මේ කාය සංකාරය. දැන් මේක වැඩක් නෑ කියලා දැනගත්තාම ඊ පිළිබඳ කරන්නා කටයුතු වලින් අහක් වෙලා හිටන් හික්මෙන්න. ඒ සඳහා යම් කටයුත්තක් මම කරනවාද? ඒක වැරදි. මම මේ කටයුත්ත අතහැරිය යුතු නොඇලිය යුතු මිදිය යුතු කියලා හික්මෙන්න ඕනේ. ඒ සඳහායි මම මේ දහම ඇසුරු කරන්න කියලා හික්මෙන්න ඕනේ. මෙන්න මේ දින පස්සම්බයං කාය සංකාරං අසසීසාමිති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්සසීසාමිති සික්කති. මේ ශික්ෂණය වෙන හැටි. එතකොට යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාදාය. මෙහෙම කරනකොට ඥානය මුදුන්පත් වෙන්නේ සතිය මුදුන්පත් වෙන්නේ. අනිසිතෝච විහෙරති. ලෝකේ නිසිරෙන්තරව වාසය කරනවා. නැච කිංචි ලෝකේ උපාදීයති. ආත්මාදී වශයෙන් ලෝකේ කිසිවක් අල්ලන්නේ නැහැ. එතකොට ඒවම්පි බික්කේ බිකු කායේ කායන පස්සේ මේ විදිහ කායන පස්සනාවේ වාසය කරා. මේ කායන පස්සනාව. කොච්චර ලස්සනට පැහැදිලිව නිවන් මාර්ගයට මුල් කරලා තියෙන එකද? ඉතින් ඔය කියන ඇලීම ගැටීම මුලාවටපත් වෙන මාර්ගය හොයන්නෙත් නැතුව බලන්නෙත් නැතුව ඔය කොහාට හරිලා පැය ගානක් හුස්ම ඇදලා හිටියෝ. ඒ බුද්ධිලා කොහොමද ඒ ප්‍රතිඵල ලබන්නේ? දැන් මේක නිවන් මාර්ගද ඒක නිවන් මාර්ගද කියලා දැන් පැහැදිලිව පේනවා. හොඳට පැහැදිලි මේ මාර්ගය නිවන් දකින්නවා කියන්නේ. ඥානෙ මුදුපත් වෙනවා සතිය මුදුපත් වෙනවා. අවසීකාරය වෙන්නේ නැහැ. නමුත් ඔය දැන් ඔය කරන කට්ටිය අවසීකාරය වෙන්නේ නැද්ද? තිබ්බතේ මතක නැහැ. යන ගමන මතක නැහැ. කරන කියන දේ මතක නැහැ. මොකද? එකක්වත් අරමුණු හිතන්න එපා. එහෙම එකක් දෙන්න බුදුරන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. යමක් නිසා රාගය හට ගන්නවද, ද්වේෂය හට ගන්නවද, මෝහය හට ගන්නවද, ඒ දේ අත්හරින්න. බුදුරන් වහන්සේ සියල්ල අත්හරින්න දේශනා කළේ නැහැ. යම් තරක චන්දරාගයෙන් බැඳෙනවද, අන්න ඒක අයින් කරගන්න. ඒතකොට යාර හිතවිලි අයින් කරලා නැහැ, ක්‍රියා අයින් කරලා නැහැ, කතා අයින් කරලා. මේ ලෝකේ වැඩිපුරම හිතා තියෙන බුදුරන් වහන්සේ. වැඩිපුරම කියලා තියෙන බුදුරන් වහන්සේ, වැඩිපුරම කරලා තියෙන බුදුරන් වහන්සේ. උන්වහන්සේ තරම් හිතපු කියපු කරපු කෙනෙක් ලෝකේ නැහැ. දික්කලතක් වක්ලසනින් බබලුවට ගිහිලා ඉන්න පුළුවන්. සක්වල වටේ උනා සක්වල වටේ යන්න පුළුවන්, මනෝමය විද්‍යාව යන්න පුළුවන්. එන ක්‍රියාකාරීත්වය වැඩිම තියෙන බුදුරන් වහන්සේ. එක්කෙනෙක් වචනයක් කතා කරන වචන 512ක වේගයෙන් කතා කරන්න පුළුවන් ශක්තිය 20ක් තියෙනවා. වැඩිපුරම කතා කරන්න පුළුවන්කම තියෙන බුදුරන් වහන්සේ. එක්කෙනෙක් යමක් හිතනවා නම් මිනිහෙකුට කොහොමද හිතා ගන්න බැරි අසීමිත සර්වඥ සාඥාණින් අනාවරණ ඥාණින් අනන්ත දේවල් හිතනවා. හිතලා හිතන් කියන්න පුළුවන්. වැඩිපුරම හිතලා තියෙන බුදුරන් වහන්සේ. නමුත් අද කියන්නේ හිතීමයි කීමයි කිරීමයි අත්තරුවහම නිවන් දකින්න. බුදුරන් වහන්සේ හිතීමයි කීමයි ක්‍රියාවයි තුලින් උපරිමයට ගිහිලා සර්වඥ සාඥාණින් වැඩේ කියා. එනේතර අපිට මොකද කියන්නේ? බුදුරන් වහන්සේ දේශනා කළේ හිතන කියන කරන ඒවා ඡන්ද රාගය දුරු කරා. නිස්සාර බව දැනගි. අවශ්‍යතාවය ප්‍රයෝජන ගන්න. අවශ්‍යතාවය මොකද්ද? ලෝකයට ධර්ම දේශනා කරන්න ඕනේ. යමක් 70 කියා දෙන්න ඕනේ. සියුම් තැන් විග්‍රහ කරලා දෙන්න ඕනේ. මොකද ඥානයක් මෙහි යවන්න ඕනේ. ඒවා කරන්න ඕනේ. හැබැයි එකක් දැනගන්න ඒ පිළිබඳ යම් නුවණක් ඇද්ද? ඒකත් කැමති තියෙන. ඒකත් අනිත්‍යයි. ඒක තේරුම් අරන් ඉන්න. ඒක 77ක් ඥාන දර්ශන එකක් ඕනේ. ඒ ඥානීය පිළිබඳව හිත බඳින්න එපා කියවන්නේ ඒකයි. මෙන්න මේ ටික දැනගන්න ඕනේ එකින් එකට. දැන් ඔය තියන්නේ කායානුපස්සනාවේ කොටස. එහෙනම් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානේ ආනාපාන සතියට ළඟුයි කියලා මජ්ක්‍ධිම නිකායේ දේශනා කරනවා. වින් කරලත් වෙනවා තියෙනවා මෙන්න මෙතන නිකන් කායානුපස්සනාව, මෙතන නිකන් වේදනානුපස්සනාව, මෙතන නිකන් චිත්තානුපස්සනාව, මෙතන ධම්මානුපස්සනාව කියලා. හතර ඔය ඔක්කොම ආනාපාන සතියේ විග්‍රහ කරලා තියෙනවා හතර.
ආනාපාන සතිය යන යමක් ඇද්ද සතර සතිපට්ඨානයත් ඒකේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒකේ සත්බොධ්‍යංගත් ඒකේ විද්‍යාවේ මුක්තිපල්ලි ලබා දෙන්නේ ඒකේ. ඔකටම ওই භාවනාව තියෙනවා. ඔය හුඟාක විග්‍රහයක් තියෙනවා මම ඉතින් කෙටියෙන් කළේ. ඔබ වෙනම විග්‍රහයක් ගන්න ඕනේ. ආනාපාන සතිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මම පස්සේ ළඟ දෙන්නම්. මම හුඟාක වෙලා යන නිසා තාම කෙටියෙන් ආනාපාන සති භාවනාව මොකක්ද කියන එක පෙන්නන්නයි ඒ ටික කිව්වේ. එතකොට දැන් ඕකම තමයි කර්ණීය මත්ත සූත්‍රයෙන් කරන්නේ. කර්ණීය මෙත්ත සූත්‍රය නෙමෙයි වදනේ කර්ණීය මත්ත සූත්‍රය. ඕක මෙත් කරන්න තියෙන සූත්‍රයක් නෙමෙයි. කරණීයම අර්ථ කරණීයම අත්ත කරණීය මත්ත තමා විසින් කළ යුතුම දේ කුමක්ද කියන එකයි. සාන්ත පදනම් වූ නිවනට පැමිණීම සඳහා තමා විසින් කළ යුතුම වැඩපිළිවෙල මොකද්ද? කරණීය මත්ත කුසලේන යන්තං සාන්තං පදං අபிසමෙච්ච. සාන්ත පදනම් වූ නිවනට පැමිණීම සඳහා කළ යුතුම දේ කුමක්ද? මෙන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ලවලා ඕකට උත්තරේ දෙනවා. සක්කෝ සක්කේක් වෙන්නේ. දැන් ඔකට අපිට කියන්නේ දක්ෂයෙක් වෙන්නේ. දැන් ක්‍රිකට් ගහන එක නම් දක්ෂයෙක් නේද? ලෝකේ කුසලානේ අරන් ඉන්නේ. දුවලා පැනලත් ගන්නේ දක්ෂයෙන්නේ. දක්ෂයෙක් වෙලා නම් නිවන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. සක්කේක් වෙලා නිවන් දකින්න කියලා දේශනා කළා. සක්ක කියන්නේ මොකද? සුද්ධවන්තයා. සකා කියන්නේ සක්ක. සුද්ධවන්තව වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. අපිරිසිදු චරිතයක් නැති වෙන්න ඕනේ ඉස්සෙල්ලා. සුද්ධ චරිතයක් ඇත්තෙක් වෙන්න ඕනේ. සැකසුම් සහගත වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. සක්‍ර දෙවියන්ට සක්ක කියනවා. ඒ සක්ක කියන්නේ. සැකසුම් සහගතව සුද්ධවන්තව වැඩ කරන නිසා සක්‍ර දෙවියන්ට සක්ක කියන නම ආවා කියලා දේශනා කළා. මෙන්න අපි සක්කේක වෙන්න ඕනේ. එහෙනම් සුද්ධ වැඩ කරන්න ඕනේ. සුද්ධ විදිහට කතා කරන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ. සුද්ධ විදිහට හිතන්න ඕනේ. මෙන්න ඉස්සෙල්ලාම අවශ්‍යදී අසුද්ධ විදිහට හිතන කියන කෙනාට නිවන් මාර්ග වැහෙනවා. ඒ නිසා පළමුවම හොඳ මනස 100කින් ඉඳලා සුද්ධවන්තයෙක් වෙන්න. සක්කේක් වෙන්න. උජූච අවංක වෙන්න. සූජූච මනසේ සු කියන්නේ තමන්ගේ හිත. හිත උර්ජු කරගන්න. කය වචන ඉර්ජු කරගත්තා කියමු හිතත් ඉර්ජු කරගත්තාම සූජූච. කය වචන ඉර්ජු කරගත්තාම උජූච. උජූච සූජූච. සුවච වෙන්නේ. සුවච කියන්නේ යම් වචනයක් සුවේලෝනවද අන් ඒක භාවිතා කරන්න. එහෙනම් මොකද සුවච තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මෙතනයි සුවචේ. ඔන්න ඔය සුවචේටපත් වෙන්නේ. මුරුදු වෙන්නේ. සැඩවතියටපත් වෙලා අභය කරන්න. ඕන එකකට නැමෙන්න ඕනේ. ඉවසීමේ යුක්ත වෙන්න. මුදු මොලොක් ගති ලක්ෂණ එන්න ඕනේ. අනතිමානී අතිමාන මාන ඇත්තෙක් වෙන්න එපා. අන්න අර අපේ අරිසගේ නිහිදදී පල්ලංකම් කියන තාපු හැටි. ඒ කිව්ව කාරණා ටික තමයි නිහිදදී පල්ලංකම් උජුං කායම් පනිදාය පරිමුඛා සතින් උපට්ඨවිත්තා කියු ටික ඔය ටික කියවිලා තියෙනවා. එතන මොකද කරන්නේ? අන්න එතෙන්ටපත් වෙච්ච කෙනා ඇසුරු කළ යුතු දහමක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා බණ අහපු කෙනාටයි භාවනාව. බණ අහපු නැති කෙනාට භාවනාව බුදුරන් වහන්සේ දේශනා කරන්නේ දසනේ පහතබ්බ ඉස්සෙල්ලා දර්ශනේ ලබා ගන්න. භාවනාවේ පහතබ්බ කියලා භාවනාවේ පහන කරන කොටස ඊළඟට කරන්නේ. භාවනාවේ පහ කරන්නේ මොකද? අවිජ්ජා දෝමනස හේවත් ඇලීම් ගැටීම් දෙක. ඒක පහ කරන්නයි භාවනාව කරන්නේ. දැන් ඒකටපත් වෙනකොට සුවචෝචස මුළු අන්තිමානි. සන්තුස්ස කෝච අනික දිනවා. සන් කියන්නේ సంతානි. ඒවත් අපේ චිත්ත ස්වභාව චිත්ත సంతානි. සුටු වෙන්නේ මොකෙන්ද? සුටු කරන්න බෑ කවදා පාපය කරගෙන පාපය සිහි කරලා. වරදක් නැති බව සිහි කරන්න. තමාගේ සීල ගුණේ ශික්ෂණය වෙච්ච එක සිහි කරන්න. තමාගේ සුද්ධතාවය සිහි කරන්න. මෙන්න මේක සිහි කරන්න කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා මේ ආර්ය විනී භාවනාව වන්න ඕකයි. පළවෙනි භාවනාව. තමාගේ චිත්ත පාරිශුද්ධිය සිහි කරන්න. සීල පාරිශුද්ධිය. සීලය කියලා කියන්නේ සංවරත්වයේ ඉන්න සීල. මේ තමාගේ පත් වෙලා තියෙන සංවරත්වයේ. තමාගේ මගේ මේ පන්දු වැරදි නෑ. මගේ ක්‍රියාකලාපේ වැරදි නෑ. කතා විලාසයේ වැරදි නෑ. කෙනෙකුට පහර ගහන්නේව නෙවෙයි. කෙනෙකුට හිදවන්නේ නෑ. හිංගි හිංසා නෑ. දස කුසලයට හේතු වෙන ක්‍රියාකලාපයක් මල් ළඟ නෑ. කතා විලාසයක් නෑ. මගේ හිතවිලියක් මම ඒකට පහල කරන්නේ. කොච්චර සුද්ධද මාතුළු. අන්න ඒක සිහි කරන්න කියලා පෙන්නනවා. මෙන්න මේක සිහි කරනකොට ඉන්නේ අන්න ඒතර සන්තුස්සකෝච වෙන්නේ යන්නේ එතකොට. දැන් ඒතකොට එයාට එක දෙයක් වෙනවා. යමක් නිසා ලෝභය හට ගන්නවද, දේශය හට ගන්නවද, මෝහය හට ගන්න මට ඒවා වැඩක් නෑ. ඒවා කොහොම බැහැර කරනවා. බැහැර කරන්න උනාට පස්සේ මොකද වෙන්නේ? සුබර වෙනවා. දරන බර මොකද්ද? නිවනට හේතු වෙන සත්‍යයට හේතු වෙන බර විතරයි දරන්නේ. අන සුබර වී. එතකොට සන්තුස්සකෝච සුබරෝච අපකිච්චෝච. දැන් කටයුතු කරලා නම් බහු කටයුතු ලෝභ දේශ මොහ කටයුතු එකක්වත් නෑ. දැන් අල්පවන්නා වූ
ධර්මයට ගැලපෙන්න ආව කටයුතු වල භවනක ඔහු සීමා වෙලා ඉන්නවා. සල්ලාහුක ඒතකොට හිතේ තිබෙන ගතිය මොකද්ද? සැහැල්ලු ගති ලක්ෂණයෙන් වෘත්තයෙන් යුක්තයි. ඉන්න ඔකට කියනවා පස්සද්ධියටපත් වෙනවා. පීති මනස කායෝ පස්සද්ධදී. අන්න එතෙන්ට ආවා. පස්සද්ධ කායෝ සුඛන්දේති සුඛිනෝ සමාධියති. මේ සමාධි මාර්ගයට යන්නේ නැහැ. ඔන්න ඔතෙන් දාපුවම කියනවා සල්ලාහුක සාන්ති ඉන්ද්‍රිය වලට නිපකෝච සාන්ති ඉන්ද්‍රිය වලට. සාන්ත ඉන්ද්‍රිය ඇති කරගන්න. ඉන්ද්‍රිය සංසුන් බවටපත් වෙන්නේ. නිපක පාක කියන්නේ පැහැෙනවා. පැහැීමේ පැත්තට යන විපාක වෙනවා. විපාක නිපාක කරන්නේ. පැහැෙන පැත්තට හේවත් මතු විපාක හට ගන්න සසර ගමන්ට හේතු වෙන්නා විපාක හට ගන්න ඒවා වෙන් වෙලා යන්නේ. අනිත් නිපක භාවයටපත් වෙනවා. එතකොට සම්තින්ද්‍රිය නිපකෝච අප ගබ්බු ගැබ් කරගන්නේ ඒවා අල්ප කරන්න. අපි මේ බහු ගබ්බ වෙලා ඉන්නේ මේ ලෝකේ කියලා වැඩක් නැති ඒවා ලෝභ දේශ මොහයන් ගැබ් කරගෙන. ඒවා අහ කරපුවාම අප ගබ්බයි. කුලේසු අනනුගිද්දු. මේ අනුකූල වෙන්න යන්න එපා මේ ලෝකේ තියෙන ඒවාට. ඒවෙන් ඉවත් වෙන්න. ලෝකයට අනුකූල වෙන්න ධර්මයට අනුකූල වෙන්න. අන්න එතකොට නැච කුද්දං සමාතේ. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා. කුඩා වූ හෝ වරදක් කරන්න එපා කියලා උකට කියන්නේ. කුඩා වූ හෝ වරදක් නොකරන්නේ කාගෙන් දහපුවාන් තථාගතයන් වහන්සේගෙන් පවණයි කියලා දේශනා කරා. එහෙනම් අරිහතුන් වහන්සේගෙන් නොකරින දේ කණි පිළිවෙල කරන්න පුළුවන්. කුඩා වූ වරදක් නොකරී ඉන්නේ. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා ඥානවන්තයෝ අපවාද කර. නැත කුද්දං සමාචාරිකෙන් නැත කුද්දං අසමාචාරේ. නැත කුද්දං සමාචාරී කියලා වචන දෙකක් වෙන්නේ එහෙමයි. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා. කිංචි කෙසේද? යේන විඤ්ඤු පරිඋපදෙය්‍යු. ඥානවන්ත වූ අන්‍යෝ විසින් කරන්නා වූ උපවාදයට කරන්නා වූ දෙයක් කරන්න එපා. මෙන්න මෙතෙන්ට නිකන් සුද්ධ වෙලා ඉන්න ඕනේ. බණ අහලා අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත කෙනා. එයා දන්නවා නිවන් මඟ. නිවන දන්නවා. නිවනෙන් මෙවිත සත්‍යයට සුවයක් නැහැ කියලා දැකලා ඉවරයි. එන බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවන හෝ නිවන් මඟ හැර, තපෝ ගුණය හැර, බුද්ධංග ධර්ම හැර, ලෝක සත්‍යයට තවත් සුවයක් මම නොදකිමි. අන්න සුවේ දැක කෙනා. එහෙනම් මොකක්ද එකම සුවේ? නිවන් සුවේ හැර නිවන් මගේ ලබන්නා වූ නිවන් මගේ ලැබෙන සුවේ හැර තවත් සුවයක් ලෝක සත්‍යයට නැහැ කියලා දැක්ක කෙනා තමයි මේ භාවනාවට පටගෙන සුඛිනෝවා කියන්නේ. ඔන්න සත්‍යයට පතන සුඛේ. අද සුඛේ පතන්නේ මොකද්ද? කාලා බීලා සැප සම්පත් ලබන්නේ ඉඳ ලැබේවා. ඒතර යන්නේ කොයි පැත්තද? මායාවේ පැත්ත එකක් නේද? මේ ලෝකේ කාලා බීලා සැප සම්පත් ඉඳගෙන ඉඳ ලෝක කෙනෙකුට පතනවා නම් මායාවේ පැතුම ඕකනේ. බුදුරණන් වහන්සේ මායාවේ පැතුම පතන්න දේශනා කළා. නෑ බුදුරණන් වහන්සේ සුඛයක් පෙන්නුවා. තපෝ ගුණය හැර නිවන හැර ලෝකයාට තවත් සුවයක් මම නොදකිමි. අන්න බුදුරණන් වහන්සේ දැක සුවේ. පනෝපු සුවේ. ඔන්න ඔය සුවේ පතන්න. අන්න ආර්යයන් විසින් පතන්නා වූ මෛත්‍රිය. ඔන්න ආර්ය මෛත්‍රිය කියන්නේ ඕකටයි. කේමිනෝ හොන්තු. බය නැත්තෝ විත්වා කියන අද මොකද කරන්නේ? බයක් නැතුව, හොර බයක් නැතුව, හතුරු බයක් නැතුව හොඳට සැප සම්පත් ඉඳගෙන හොඳට මේ කාම ලෝකේ ජීවත් වෙලා ලැබේවා කියලා හිතාගෙන පතිවොත් එහෙම. අද පතන්නේ කේමිනෝවා හොන්තු කියලා. මොකද කේම කියන්නේ? අශෝකං විරජං කේමං. කේම කියන්නේ නිවනට බය නැති එකම තැන උච්චරයි. බය නැති කරපු තැන. සසර බය ඉක්මෙව්වේ යම් කෙනෙක්ද? ඔහු කේමයටපත් වුණා. එහෙනම් ලෝකයාට පතන එකම යහපත මොකද්ද? මෙන්න මේ කියන්නා වූ කේමයටපත් වෙන්නේ. මෙන්න මේ නිවන් සුවයටපත් වෙලා බය නැති කරගන්න. සුඛිනෝවා කේමිනෝතු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ සියලුම සත්වයන්ට මෙන්න මේ යහපත ලැබේවා. මෙන්න මේ නිවන් සුවය ලැබේවා. යේ කේචි පාන භූතත්ති. යම් කිසි ප්‍රාණියෙක්ද භූතයෙක්ද? දැන් කවුද ප්‍රාණියා කවුද භූතයා? කුමකින් ප්‍රාණ වෙනවද කුමකින් භූත වෙනවද? ඇයි ප්‍රාණීන් කියන්නේ? මේ ලෝක සත්‍යෝ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගෝචර වෙලා. ඇහෙන් රූප පානය කරනවා, කනින් ශබ්ද පානය කරනවා, දිවෙන් රස පානය කරනවා, නාසයෙන් ගන්ධ පානය කරනවා, කයින් ස්පර්ශ පානය කරනවා, හිතෙන් ධර්ම පානය කරනවා. මෙන්න මේවා පානය කර කර මේ ලෝකයේ වෙන හිතා කියනවා පාණීන් කියලා. මෙන්න අත්‍යයට ප්‍රාණීන් කියන්නේ හේතුව. ඕවා පානය කරන්න ගියාම ගොඩ නැගෙන්නේ සංකාර. ඒකෙන් පහළ ඉන්න භූතේ තමයි යాతి. ඒක තමයි පංචස්කන්ධයෙන් අවසින් අපි හදාගෙන මේ මස්ලේ කයක් හදාගෙන අපි මේ භූතයක් හදාගෙන ඉන්නේ. යා භූත කියන්නේ මේ ලෝකේ නර මුළු කරගත්ත අත් මේ පුංචි කරගත්ත උඩ පාවිලා යනවා කියන භූතේ ඒ උන් නෙමෙයි මේ කියන්නේ. මේ භූතය තමයි අපි කවුරු. පෙර භවයේ පානීය කරපු පංචකාමීන් නිසා පංචකාම භූතයක් දැන් හම්බෙලා තියෙනවා. ඒක තමයි මේ අසකන දිවනාසයේ ශාරීරිය වන කියලා මේ තියා ඉන්නේ. හිතගත කිව්වේ. මෙන්න අපේ තියෙන භූතේ.
ඔය බඳු ගත නැමැති භූතයක් හදාගෙන සතර මහා භූතයන්ගෙන් හදාගත්ත භූතයට බහිඳ හේතුව. ඔන්න ඔය පංචකාමියෝ පානය කරන්න යන එකයි. එයා සියලුම මේ පාන භූතය කිය ඔන්න ඔය කට්ටිය. මෙන්න මේක තමයි සසර දුකට හේතුව. සුඛේ කරා යබහින්න බැරි මේ පාන භූත නිසා. එහෙනම් ඒකේචි පාන භූතත්ති තසාවා තාවරාවා. තසාවා කියන්නේ බය වෙච්ච අය නෙමෙයි. තොස් වෙච්ච අය. සතුටු වෙනවා මේවට. තාවරාව තැවරෙනවා. මොනවද තැවරෙන්නේ? ඔය කියන පංචකාමී. පංචකාමීන් තොස් බවටපත් වෙලා පංචකාමීන් තැවරිලා. අනවශේෂා. අවශේෂයක් නැතුව මෙන්න මේ තැවරිලා ඉන්න කට්ටියටයි මේ කියන්නේ. දැන් ඔය කට්ටිය නම් දී ගහවා. කවුද මේ කට්ටිය? දැන් ඉතින් දිග සත්තු කියලා පෙන්නනවා. නමුත් අන්තිමට කියනවා සත්පුද්ගල දෘෂ්ටියට වැටෙන්නේ නැතුව සීලේ පිහිටන්න කියලා දිට්ඨිචානුපගම සීලවා කියන එක තෝරනවා. මෙතන